වහන්සේක්වා සුවිශේෂ ලුක්තුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ඉන්පසු ජේසුස් වහන්සේ නායිම් නම් නුවරට වැඩියසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝද මහත් සමූහයක් උන්වහන්සේ පිරිවරා ගියහ. උන්වහන්සේ නුවර දොරටුවලට ලං වූ කල මලමිනියක් පිටතට ගෙන ලද්දේය. මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයාය. ඇද වැන්දබුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමග ආහ. සමිඳනන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට හැඳීම නවත්තන්නැයි වදාළසේක. උන්වහන්සේ ලං වී දෙනට අත තැබූසේක. එවිට දෙන උසුලන්නෝ නැවතුනාහ. උන්වහන්සේ යෞවනය නැගිටින්නැයි මම ඔබට කියමී වදාළසේක. එවිට මලමිනිසා නැගිට හිඳගෙන කතා කරන්න පටන් ගත්තේය. උන්වහන්සේ උසිය මෑණියන්ට බාරදුන්සේක. එකල සියල්ලෝම බියපත් විය. ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටී. දෙවියන් වහන්සේ සිය සෙනග ගලවන්න වැඩිය සෙකැයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. උන්වහන්සේ ගැන මේ පුවත මුළු ජුදයෙහිද අවට පෙදෙස්වලද පැතිර ගියේය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පඩිවන් ප්‍රමාන්තනි. මරණය කියද්දි මොකක්ද? මරණය කියද්දි මගේ ආදර ප්‍රමාන්තනි එක අර්ථකථනයක් තමයි මාරයාට ගෙවන ණය. මරණය මාරයාට ගෙවන ණයක්. මගේ ආදර ප්‍රමාන්තනි මරණය එන්නේ පාපයත් එක්ක. පාපයත් එක්ක තමයි මරණය එන්නේ. දෙවියන් වහන්සේ මරණය මැව්වේ නැහැ. දෙවියන් වහන්සේ මරණය මැව්වේ නැහැ. මරණය ආවේ මිනිසා පව් කරයින් පස්සේ. එතකොට පාපයත් එක්ක මරණය කියන්නේ වෙන් වෙනවා. ඒ කියන්නේ තමුන්ගේ ආත්මය ශරීරයෙන් වෙන් වෙනවා. වෙන්වීමක්. එතකොට මේ වෙන්වීම ඇති වෙන්න හේතුව මොකක්ද? තහනම් ගහෙන් ගෙඩි කෑවයින් පස්සේ දේව සම්බන්ධකමෙන් මිනිස්යව කැඩෙනවා. දේව සම්බන්ධකමෙන් කැඩෙනවා. ඒක මරණය කියලා කියන්නේ. දැන් අපි හැමෝම තාම ජීවත් වෙනවා නේ. තාම ජීවත් වෙනවා. කොයි වෙලාවෙ මැරෙයිද කියන එක දන්නේ නැහැ. ඒක වෙනම කතන්දරයක්. නමුත් අපි අහන්න ඕනේ ඇත්තටම අපි ජීවත් වෙනවද කියලා. ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කනවා, බොනවා, ඇවිදිනවා නැද්ද? මේකද ජීවත් වෙනවා කියලා කියන්නේ. නැත්තම් ඇත්තටම අපි ජීවත් වෙනවා කියන එක හරිම අරමුණ කොහොමද දැනගන්නේ? උන්වහන්සේ අද කතා කරලා කියනවා බලන්න. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් අතට පණ තියනවද? අතට පණ තියනවද? අතට පණ තියෙනවා. හරි. අත වැඩ කරනවද ඔබගේ? හරි. අත වැඩ කරනවා. එතකොට අත වැඩ කරන්නේ කොහොමද? අත වැඩ කරන්නේ කොහොමද පුතේ? දැන් ළමයි ටික දකුණු අත ඔසවන්න බලන්න. ළමයි ටික අපේ. ළමයි දකුණු අතයට ඔසවන්න. හරි. අත පහත් දාන්න. හරිද? දැන් දකුණු අත ඉහළට ඔසවන්න කියද්දි අත උස්සන්නේ කොහොමද ඔයගොල්ලෝ? අත උස්සන්නේ කොහොමද? කොහොමද උස්සන්නේ? ඒක කොහෙටද? දැන් දකුණු අත ඉහළට ඔසවනු. හරි. දැන් කොහොමද උස්සන්නේ? කොහොමද ඉස්සුවේ අත? අතට ඇහුණාද? අතට ඇහුණාද උස්සන්න කියලා? කොහෙටද ඇහුනේ? කනට ඇහුනේ. කන කතා කරලා අතට කිව්වද? කොහොමද උනේ? කනට ඇහිලා? කන කතා කරලා කියනවා. කනට ඇහිලා මොකද වෙන්නේ? කනට ඇහෙන පණවිඩය කොහෙටද යන්නේ? උණ්ඩුක පුච්චර? ගලගණ්ඩයට. කොහෙද? කනට ඇහෙන පණවිඩය කොහෙටද යන්නේ? මගේ මොලේ තියෙනවා නම් නැද්ද? නැත්තම් කරන් දෙන්නේ නැහැ. නැද්ද? මොලේ තියෙනවා නම් මොලේට යන්නේ. ඒතර මොලේට ගිහිල්ලා මොලෙන් පණවිඩය එවනවා කොහෙටද?
අතේ මෙතන ජොයින්ට්ස් වලට වෙනවා මෙතන මාංශ පේශි තියෙනවා නැද්ද ඊට පස්සේ මාංශ පේශි නිකන් මාර මැෂින් එකක් ඊට පස්සේ මෙතන ජොයින්ට්ස් තියෙනවා මාංශ පේශි තියෙනවා මෙතන පරිණ මෙහෙන් මාංශ පේශි ඇදෙනවා මෙහෙන් මේවා එනවා ඊට පස්සේ ගාලා මේක ඉස්සෙනවා මෙතන තියෙනවා බෝල බෑරින් වගේ මෙතන තියෙනවා කාටිලේජ් වගේ ග්‍රීස් තියෙනවා නැද්ද ඔය ඔක්කොම අතපත් දාන්න පුතේ පවුවැඩ ඒගොල්ලෝ ටික හරි අතපත් දාන්න ඉතින් මොකද වෙන්නේ පණිවිඩය හම්බුනයින් පස්සේ තමයි අත වැඩ කරන්නේ එතකොට පණිවිඩය යන්න ඕනේ දැන් අත කැපිලා වෙන් වෙනවා කියන්නකෝ අත කැපිලා වෙන් වෙනවා කියන්නකෝ හරිද දැන් ඇක්සිඩන්ට් එකක් හැප්පෙනවා නේද ඇක්සිඩන්ට් හැප්පෙන්න පුළුවන්ද ඇක්සිඩන්ට් කියන්නේ හැප්පෙන එක නේද ඊට පස්සේ මොකද වෙන්නේ අත දැන් ගලවලා බිම හිතන්න ඕගොල්ලන්ට එහෙම වෙන්නේ නැහැ බලන්න මගේ අත ගලවලා බිම කියලා හිතන්නකෝ හරිද අත ගලවලා බිම එතකොට දැන් මොකද කරන්න ඕනේ අත ගැලවිච්ච අත දැන් මෙහෙම කැඩලා බිම වැටෙනවා මොකද කරන්නේ හදිස්සිය තුන දැනගන්න බෑ මොකද කරන්න කියලා මොකද කරන්නේ අත අරගෙන පංචිකාවත් යනවා කඳ අරගෙන ICU එකට යනවා මගේ පුළුවන් නම් මේ දවස්වල ඒ හරියන්නේ නැද්ද මගේ ආදරේ මන් එතකොට දැන් මේ අත ටක් ගාලා හොස්පිටල් අරගෙන යන්න ඕනේ අයියෝ හොස්පිටල් අරගෙන යන්න අයියෝ නේ මම හොස්පිටල් අරගෙන යන්න අයියෝ ඊට පස්සේ අත අරගෙන යනවා ඉතින් මොකද වෙන්නේ ගියාම මගේ පුතේ මගේ ආදරේ මන් තියෙන මේක මහනවා ස්නායුවෙන් ස්නායුව නහරෙන් නහර කනෙක්ට් කරන්න ඕනේ. හදිස්සියවත් ඔක කනෙක්ට් කරන්නේ නැතුව තිබ්බොත් එහෙම ඔක සම්පූර්ණ අත මැරිලා යනවා. ඒතර අත වෙන් වෙච්ච ගමන් මැරෙන්නේ නැහැ. ඔක පැය ගාණක් තියෙනවා. ඔකේ අර ලේ දුවනවා. සෛල දැන් අතේ පණ තියෙන සෛල වලින් මේ සෛල වල පණ තියෙනකන් අත තියෙනවා. හැබැයි ටික වෙලාවක් ගියන් පස්සේ ඔක මැරුණොත් ඉවර වුණ තමයි අත කුණු වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා මේක ජොයින් කරොත් එහෙම කනෙක්ට් කරොත් එහෙම අත ආයි ටිකක් එක පාරම දඩං ගාලා වැඩ කරන්න බෑ ගලවලා අයියා යනි පැත්තට නේද මේක ඔක්කොම හා වෙනකන් පායස් වෙනකන් ඉන්න වෙනවා ඊට පස්සේ අත එක පාරම වෙන්නේ නැත්නම් මෙතන මේක ආයි හා වෙලා යන්න ඕනේ හා වුණයින් පස්සේ තේරෙනවද කියන එක එකතු වුණයින් පස්සේ තමයි ටික ටික අර ස්නායු වලින් ආයි පණිවිඩ යන තැනකට ආවයින් පස්සේ තමයි අත වැඩ කරන්නේ දැන් සමහර වෙලාවට අංශ භාග කියන්නේ මොකද්ද ප්‍රමාන්තේ අංශ භාගය කියන්නේ මොකක්ද? අංශයක් වැඩ කරන්නේ එහෙම වෙන්නේ කොහමද? මොලේ ලේ කැටියක් කෙරුණාම අතට මුකුත් වෙන්නේ නැහැ. මේ සයිඩ් එක වැඩ කරන්න යන්නේ නැත්තේ මේ පැත්තේ නහර එක ලේ කැටියක් කෙරවෙනවා. ඉතින් මේ පැත්තෙන් තමයි මේ පැත්ත කන්ට්‍රෝල් වෙන්නේ. මේ පැත්තෙන් තමයි මේ පැත්ත කන්ට්‍රෝල් වෙන්නේ. ඉතින් මේ පැත්තේ නහරය කෙරුණාන් පස්සේ මේ පැත්තට පණිවිඩ යන්නේ වැඩ කරන්නේ නැහැ. මේ ඔක්කොම වෙන්නේ කනෙක්ෂන් එකෙන්. මේ ඔක්කොම වෙන කනෙක්ෂන් එකෙන්. එතකොට අපි දැන් මේක ශරීර කූඩුවේ කනෙක්ෂන් එක. දැන් අද අපි බලනවා අපේ ආත්මික කනෙක්ෂන් එක කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රමාන්තනි. වචන කියනවා මනුෂ්‍ය ශරීරයේ බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල අයවැය අවුල් නිසාගේ ඒකයි තේරෙනවද කියන්නේ අවයව බොහෝ තිබුණත් විවිධාකාර වුවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාසේ ක්‍රිස්තුස් වහන්සේ එකම ශරීරයක් වනසේක. මගේ ආදර ප්‍රේමාන්තනි අපි හැමෝම කනෙක්ට් වෙන්න ඕනේ. ජීවත් වෙනවා කියලා හදන් ඇඟ ජීවත් වෙන්න තේරුණාද කියන එක හිසට කනෙක්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් බෙල්ල කැපිච්ච ගමන්ම තේරුණාද කියන එක. සමහර බෙල්ල කැපිච්ච ගමන්ම අර තමාර රජ කතා කරලා තියෙන්නේ බෙල්ල වැටි ඒ බෙල්ලත් කතා කරනවා ගිහිල්ලා. දැන් කුකුළු කපලා දැකලා තමයි කුකුලා කපලා වැට මුල්ලේ කිකිලි කපලා දොර මුල්ලේ හරිද මෙයින් අතක් ගණන් සෙට්ටියෝ හරිද අතන මුතුරු තම දිවතුරු රාජ කපුරු සෙට්ටියා හරිද දැන් මට කුකුලා කපලා කියද්දි දැන් කුකුලාගේ බෙල්ල කපපු ගමන්ම තේරෙනවද ඇඟ එකපාර වෙන්නේ නැහනේ අම්මා දැකලා තියෙනවද මුස්ලිම් කඩවල බලන්නකො කියලා වඩක් ඔය කපලා මෙයා කලහ හිතක් පපුවක් නැත මෙහෙම අලලා දැම්මයින් පස්සේ බෙල්ල දානවා අර කඳ දඟ චටපට ගාලා තේරෙනවද කියන එක මේන් ගිහලා අරුඩ පයින්නම් ඒ කියන්නේ එකපාර මැරෙන්නේ නැහැ හැබැයි බෙල්ලෙන් කනෙක්ට් වෙච්ච ගමන්ම ඩිස්කනෙක්ට් වෙච්ච ගමන්ම අරුට හතක් පාතක් නැති වෙනවා දැන් අර කුකුලා වෙන්දර ගාන්ට ඉන්න කුකුලා බෙල්ල කැපිච්ච ගමන්ම අපි කියනවා හෙඩ්ලස් චිකන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ
කැපිච්ච පණුවෙක් වගේ නෙමෙයි කැපිච්ච කුකුලෙක් වගේ. ඒ කියන්නේ මුට නන්නත්තර වාතපත්තල්ල අරේ දුවනවා මේ දුවනවා. හරිද? නන්න ඒ කියන්නේ මොකද හිසෙන් වෙන් වෙච්ච ගමම කඳේ තේරුමක් නැති වෙනවා. එන ගහන කඳක් තිබ්බත් බෙල්ලෙන් වෙන් වෙච්ච වැඩක් නැහැ. සද්දන්ත යෝධයෙක් වෙන්නත් පුළුවන්. එන්න ලොකු ප්‍රභූ අරිස්ටෝටල් වගේ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි බෙල්ලයි කඳයි වෙන් වුණොත් එහෙම කඳෙන් වෙන් වුණොත් එහෙම කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ දැන් කතා කියනවානේ නේ පිරිමියා ඔබගේ පිරිමියා තමයි හිස නේ ඔබගේ හිස වගේ පිරිමියා හිස නම් ගැහණිය මොකක්ද පිරිමියා ගෙදර හිස පිරිමියා නම් ගැහණිය මොකක්ද ගැහණිය බෙල්ල ඇයි බෙල්ල කියන්නේ හිස කරකවන්නේ බෙල්ලෙන්නේ තනිකර කන්ට්‍රෝල් එකේ තියෙන බෙල්ලේ තේරුණාද කියන එක දැන් ඔළුව කරගෙන නැහනේ බෙල්ල තමයි ඔළුව කන්ට්‍රෝල් කරන්නත් බෙල්ල තේරුණාද කියන ඒකට රත්තරන් චේන් දාන්නේ බෙල්ල නැද්ද ඒ කියන්නේ මගේ ආදරේ මන් ඉතින් කෙසේ වෙතත් කනෙක්ෂන් එක මේක කතා කරලා කියන්නේ කනෙක්ෂන් එකක් සම්බන්ධකමක් එතන මේක සම්බන්ධකම ගියොත් මගේ ප්‍රේමවන්තනි අපේ ජීවිතයේ දැන් උන්වහන්සේ අපි බලමු එපිස 1:23 බලන්න එපිස 1:23 වෙනි වගන්තිය අපි හැමෝම කියමු මෙන්න මෙහෙම කතා කරලා කියනවා. සභාව උන්වහන්සේගේ ශරීරයය. සභාව මොකද්ද? කෑගල කියන්නේ? සභාව ශරීරය වචනේ තියාගන්න පුතේ. දෙකම පුළුවන් නම් ගන්න. සභාව උන්වහන්සේගේ ශරීරය එහි හිසවන සියල්ල ඒකාබද්ධ කරන ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වූ විට. එතකොට ශරීරයේ හිස මොකක්ද? ක්‍රිස්තුස් වහන්සේ. සභාව ශරීරය ක්‍රිස්තුස් වහන්සේ හිස කනෙක්ෂන් එක මොකක්ද එතකොට? ඒ කනෙක්ෂන් එක එන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන්. ඒ ස්නායු කනෙක්ට් වුණයින් පස්සේ දැන් අර හරියට අත් වෙන් වෙච්ච අත ඔපරේෂන් තියරි එකේ කනෙක්ට් කරනවා වගේ ජේසුගේ ලේවලින් ඒ සම්බන්ධතාවය බෞතිස්මය මොකද වෙන්නේ? අපි ජේසුට සම්බන්ධ වෙනවා. ඒ හිසට සම්බන්ධ වෙනවා. බෞතිස්ම ස්නාපනේ ජම්ම පාපෙන් වෙන් වෙච්ච තැන ඔන්න දැන් බෞති ලේවල් ජේසුගේ ලේවල බලෙන් කනෙක්ට් වෙලා ජේසුගේ කමියුනිකේෂන් එකට ජේසුගේ sannivedanයට අපි යට වෙනවා. එතන මොකද වෙන්නේ? ජේසුව ඔබට ඇහෙන්න ගන්නවා. ජේසුව ඔබට ෆීල් වෙනවා. ඇතුලෙන් තේරෙනවා. තේරුණාද කියන්නේ? දේශනාව දෙන රහස එතන තියෙනවා. දැන් මේක මම ඉඳගෙන මොකක්ද දෙන්නේ කියලා මම හිතාගෙන නැහැ. ඔරසන් කියලා එනවා. ඔරසන් කියලා මොකද වෙන්නේ? ජේසුට කනෙක්ට් වෙලා එනවා. ජේසුට කනෙක්ට් වෙලා ආවයින් පස්සේ කතා කරන්න දැන් මේ කුකුල්ලෝ කපල වැට මුල්ලේ ඒවා දැන් තේරුණාද කියන්නේ? මගෙන් අහනවා සමහරවිට ෆාදර් කොහෙන්ද ඒවයි? ඒව මම දන්නෙත් නැහැ. ඒ වෙලාවේ ඔටෝ එනවා. ඔටෝ එන්නේ කනෙක්ට් වුණයින් පස්සේ. දැන් මේක ඉඳගෙන පළවෙනි කුකුල කපල වැටමුලේ දෙවෙනි කාරණාව නැද්ද? 1 2 3 බම්බල්බී තුන්වෙනි කාරණාව අයිස්පයිස් එහෙම කියලා ලියාගෙන ඉන්න බෑ. නෑ. දැන් ඊළඟ කාරණාව තාම දැන් ඉවර වෙන්නේ කොහෙන්ද කියලා දන්නේ නැහැ හොඳේ. තාම දේශනා ඉවර කරන්න කොහෙද කියලා මට තේරුම් නැහැ. ඒක තමයි භයානක නේ. ඒ කියන්නේ ඒක දන්නේ නැහැ. ඒක ඒ වෙලාවට ඉවර වෙනවා. කනෙක්ට් වුණායින් පස්සේ ඒක මට ෆීල් වෙනවා. උන්වහන්සේ ඊළඟ කාරණාව මට ඇතුලෙන් කියනවා. ඒක කනෙක්ෂන් එකත් එක්ක එන්නේ මගේ ප්‍රමාණය. දැන් ඒක මගේ ජීවිතයේ අරමුණ දේශනා කරන එකයි ඔබගේ ජීවිතයේ අරමුණ සමහර වෙලාවට වෙන දේවල්. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ජේසුස් ඔබගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. තේරුණාද? ඒක කනෙක්ෂන් එකේ. කුස්සියේ ඉව්වත් ඒක කනෙක්ෂන් එකෙන් උයන්න පුළුවන්. තේරුණාද කියන්නේ? දැන් ඒ කියන්නේ හොද්දක් හදද්දි උදේ කනෙක්ට් වෙලා සම්බන්ධ වෙලා ජේසුස් එක්ක තේරුණාද? හරි සතුටින් එක කරද්දි හොද්දත් රසයි මගේ ප්‍රේමාන්තනේ. බැන නැද්ද? බැන පොල් බින්දින්න ඔලු බින්දිනවා වගේ. මොන මක බෑවිලා ඵලයලා. මොන්ට නැද්ද? ඊට පස්සේ නැද්ද? මගේ ආදර ප්‍රේමන්ත එහෙම යද්දි කිසිම ඒ කියන්නේ කිසිම සතුටක් නැහැ. අතු ගන්න එහෙම නැද්ද? අතු ගෑවිලා ඵල කියලා නැද්ද? කොස්සෙන් තේරෙනවා ඔබගේ ගැම්ම කොහොමද? කොස්සේ කෙහි කොන්දේ අර ඒකේ මොනවද කියන්නේ? කොහුනේ? කොහොමද මන් දන්නේ මොනවද? කොස්සේ මොනවද? කොස්සේ කොණ්ඩේ. ඊට පස්සේ කොස්සේ කොහු ඇවිල්ලා මෙහෙම නැමිලා තියෙන්නේ. අట్లా මෙහෙම අතු ගන්න. තේරෙනවද කියන්නේ? ඉදල් වල එහෙම ඉරට්ටු නිකන් ñොක්කන් වෙලා. කියන්නේ එච්චර ප්‍රෙෂර් එකක් දානවා අරවා. කනෙක්ෂන් එකේ දින්නේ නැද්දි මගේ ප්‍රේමවන්තනේ? කනෙක්ෂන් එකේ ඉන්නද ඒක වෙනස්. ඒ ඩිරෙක්ෂන් එක, ඒ මෙහෙවීම හම්බ වෙනවා. ඇත්තටම යාඥාවේ තේරුම ඒකයි. සමහරවිට අපි ජීවත් වෙන්නේ මේ හිසට බද්ධ වෙලා
නෙමෙයි. හිසට බද්ධ වෙලා නෙමෙයි. එතකොට ඒ බද්ධ වුණයින් පස්සේ ඒ මෙහෙවීම අපිට හම්බ වෙනවා. දැන් ඕක ඇත්තටම දැන් අපි ඇඟෙන් ජීවත් වුණාට ස්පිරිචුවලි අධ්‍යාත්මිකව අපි කනෙක්ට් වුනේ නැත්තම් අපේ ජීවිතේ මැරිච්ච ජීවිතයක් වගේ. ඒක මම මෙච්චර වෙලා කියන්න උත්සාහ කරේ. අපි ජීවත් වුණාට ඇත්තටම ජීවත් වෙන්නේ නැහැ. හිසට කනෙක්ට් දැන් අපේ මේ හිසට කනෙක්ට් වුණාට මේ හිස ඒ හිසට කනෙක්ටඩ් නැහැ. ඒකයි ජේසු එකක් කියද්දී ගෝලයන්ට තව දෙයක් තේරෙන්නේ. ජේසු කියනවා ප්‍රථමයා අන්තිමයා ප්‍රථමයා කියලා කියද්දී ඒගොල්ලෝ අහනවා කවුද ලොක්කා? ජුවාම් ජාකොබ් ඇවිල්ලා අහනවා අපි දෙපැත්තේ ඉන්න පුළුවන්ද කියලා. නැද්ද? හෙන්න මඤ්ඤං. කොහෙද යන්නේ මල්ලේ ටිපිටි. තේරෙනවද කියන එක? ඉතින් එතන ඒ කාලේ මල්ලේ පොල් දැන් ටිපිටි. තේරෙනවද කියන එක? ඒක නිසා මගේ ආදර ප්‍රමාන්දන. ඒක එවැනි ඒ කියන්නේ ඒ සම්බන්ධකම නැහැ. හැබැයි ඒක දවසක් වෙනකන් මගේ ප්‍රමාන්තනේ. ශුද්ධාත්මයන්න් වහන්සේ එන දවස වෙනකන්. ශුද්ධාත්මයන් ආවයින් පස්සේ මොකද වෙන්නේ? එයාලගේ භාෂාවෙන් කතා කරද්දී වටේ අහගෙන ඉන්න අයට එයාලගේ භාෂාවෙන් ඇහෙනවා. ඔබ සම්බන්ධ වුණයින් පස්සේ ඔබ ගෙදර එකමුතුව කියන එක, සහජීවනය කියන එක, සමගිය කියන එක ඉබේට එනවා. ඒකෙන් අදහස් කරන්නේ වෙනස් නැහැ කියලා නේ. වෙනස් විවිධත්වය තුල එකත්වයක්. මීසම තුල සමිති සමාගම් ඔක්කොම තේරුණාද කියන එක? දිව්‍ය හෘදේ සමිතිය, මරියා හමුදාව, ආන්සෙන් අන්තනි සොසයිටි මොනවද ඒ අලුත් ඒවා තියෙන අපේ මොනවද? දැස දහම් ගුරු මණ්ඩලය, මීසන් සභාව මේ ඔක්කොම කනෙක්ට් වුණයින් පස්සේ ගැටෙන්න නැති වෙනවා. එක එක්කෙනාගේ කාර්යය වෙනස්. අතේ තියෙන කාර්යය නෙමෙයි කටින් කරන්නේ. තේරුණාද කියන එක? කටින් කරන දේ අතින් කරන්න පුළුවන් සමහර වෙලාවට. කනට එකක් දුන්නයින් පස්සේ නේ ඒ කියන්නේ කටින් කියලා ආන්න නැති වෙනාම කටේ වෙන තලයක් තමයි අත දෙන්නවා රිදෙන්න නැද්ද? එහෙම එතකොට එහෙම කාර්යයන් දෙනවා. නමුත් සාමාන්‍ය අපි ඔක්කො එක එක්කෙනාට එක කාර්යයන්. අද බලන්න වචනේ කතා කරලා කියනවා මනුෂ්‍ය ශරීරයේ බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේත් එකම ශරීරයක් වනසේක. මන්ද ජුදෙව්වරු හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝම එකම ආත්මයන්න් තුල එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්ථාපනය ලැබුවා. දැන් තේරෙනවද අපිට කියන එක? අර ශුද්ධාත්මයන් මොකද කරන්නේ? ස්නායු නර්ව්ස් වලින් කනෙක්ට් වෙනවා වගේ බෞතිස්මය තුල අපි සම්බන්ධ වෙනවා. ඒක හරි ලේසි මගේ ප්‍රමාන්තනේ. එතකොට එකම කමාන්ඩ් එකයි තියෙන්නේ. එකම කමාන්ඩ් එකයි. දවසක් ළමෙක් ත්‍රේරවිල්ලක් මගෙන් අහනවා. හරිද? මොකද වෙන්නේ? දෙන්නෙක් දකිනවා. හරිද? දෙන්නෙක් දකිනවා. දෙන්නෙක් යනවා. 5 දෙනෙක් ඇහිඳෙනවා. 5 දෙනෙක් ඇහිඳෙනවා 32ක් කනවා. එක්කෙනෙක් රස බලනවා. මොකද්ද? දෙන්නෙක් දකිනවා ඇස් දෙක. දෙන්නෙක් යනවා කකුල් දෙක. 5 දෙනෙක් ඇහිඳෙනවා ඇඟිලි 5. තේරුණාද? 32ක් හපනවා කියන්නේ දත්. තේරුණාද කියන්නේ? ඊට පස්සේ එක්කෙනෙක් රස විඳිනවා දිව. මේ ඔක්කොම එකම කාර්යයක්. එකම කාර්යයක්. කමාන්ඩ් එකෙන් හම්බ වෙන්නේ හිසෙන්. මගේ ආදර ප්‍රමාන්තනේ ඔබ මම ජීවත් වෙනවා කියලා කියන්නේ අපිට ජීවිත දෙකක් තියෙනවා. එකක් මේ බොඩිලි ලයිෆ්, ෆිසිකල් ලයිෆ්. කියන්නේ ශාරීරික ජීවිතය. හරි ශාරීරික ජීවිතය අපි ජීවත් වෙනවා. හැබැයි මේ ශාරීරික ජීවිතේට එහා ජීවිතයක් තියෙනවා. අධ්‍යාත්මික ජීවිතයක්. ඒක තමයි ශුද්ධාත්මයන්ට කනෙක්ට් වෙන ජීවිතය. ඒක වෙනම ජීවිතයක් මගේ ප්‍රමාන්තනේ. සමහර වෙලාවට අපි එතනින් මැරිලා ඉන්නේ. ශරීරය ජීවත් වුණාට ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙන සතුටක් නැති, කන්ට්‍රෝල් එකක් නැති, ජීවිතේ ප්‍රීතියක් නැති, ජීවිතේ අරමුණක් නැති, හරියට ජීවත් වෙනවා හෙඩ්ලස් චිකන් වගේ. ඔළුව වෙන් වෙච්ච ජේසුගෙන් වෙන් වෙච්ච ගමන්ම අපි කාලකන්ණි වගේ ඉන්නේ. සත්තු වගේ වෙනවා. මගේ ආදර ප්‍රමාන්තනේ බලන්න වචනේ පළවෙනි කියම හරි ලස්සනට කියනවා. අපි සියල්ලෝම එකම ආත්මයන්න් වහන්සේගෙන් පානය කර සිටිමු.
ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි. එයින් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයද වෙන්වෙන් වශයෙන් එහි අවයවයෝද වන්නහුය. මගේ ආදර ප්‍රමාන්තන අපි හැමෝටම කාර්යක් තියෙනවා. දවසක් ඇඟිලි පහ කතා කරනවා. හරිද? ඇඟිලි පහ කතා කරනවලු මහපට ඇඟිල්ල කිව්වලු තමයි මහපට ඇඟිල්ල. මහා. එසේ දබර ඇඟිල්ල කිව්වලු තමයි දබර ඇඟිල්ල. එසේ ලොකු ඇඟිල්ල කළා මං තමයි ලොකු ඇඟිල්ල. එසේ රන් ඇඟිල්ල කිව්වලු මං තමයි රන් ඇඟිල්ල. මුද්ද දාන්නේ මටනේ. ඊටසේ ඔක්කොම අරමුණ කියලා චූටි ඇඟිල්ල චික්කිනි ඇඟිල්ල කියලා මං තමයි චික්කිනි ඇඟිල්ල. දැන් අනිත් අයවන මොනවද තමසකින් වැඩේ? ඉතින් නෝනලා ස්ටයිල් එකට මේකප් දාමයින් පස්සේ මේම කළා කසන්නේ චික්කිනි ඇඟිල්ලෙන් කිව්වලු. තේරුණාද කියන්නේ? මගේ ආදර වෙමන්තිනේ මෙහෙම අර ස්ටයිල් එකට මෙහෙම ගියන් කළා එහෙම ඒකට විතරක් නෙමෙයි චික්කිනි ඇඟිල්ල ඕනේ. අපිට ඇත්තට විද්‍යාත්මක ඕන දෙයක් හයියෙන් අල්ලන්න ග්‍රිප් එකක් ගන්න චික්කිනි ඇඟිල්ල ඕනේ. එහෙම නැතුව මේකප් කසන්නේ නෙමෙයි. තේරුණාද කියන්නේ? දැන් ඒක ඒ වගේ අපේ එක එක්කෙනාට අරමුණක්. එක එක්කෙනාට අරමුණක්. අද පූජාව ගන්න මම දේශනා කරනවා. පූජාවට දෙන ළමයි බකන් නිලන් ඉන්නවා. නිකන් බලාගෙන ඉන්නවා. පොඩ්ඩකින් නැගිටිනවා කටක් ගාලා යනවා කාලිස් පාත්‍රය ගේනවා පඳුරු ගේනවා නැද්ද? ඊට පස්සේ වතුර බීලා එනවා ෂේප් එකේ කියලා නේ. ඊට පස්සේ තේරුණාද කියන්නේ පෙට්‍රල් ටිකක් ගහගෙන එනවා නැද්ද? ඒ වගේත් එනවා. එතන යනවා. ඊට පස්සේ ඔන්ලයින් ටීම් එක මෙතන ගීතිකා කණ්ඩායම මෙතන ඔබ අහගෙන ඉන්න දැන් අහගෙන ඉන්න මම කාටද දේශනා කරන්නේ? කොරෝනා වලට දේශනා කරා වගේ. කැමරාවලට බොරුවට කැමරාවකට දේශනා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි තේරුණාද කියන්නේ? එහෙම ඔබ අහන් ඉන්න ඔබ කනෙක්ට් වෙලා ඔබ නිකන් අන්ධ භූත වෙලා වගේ වටපිට බැලුවොත් මට මේ වගේ මූඩ් එකක් එන්නේ නැහැ නේ. බහෙන ගහන්න වගේ අහන් ඉන්නවා දේශනාව. ඒක එක්කෙනාගේ කනෙක්ෂන් එකක්. ඒක ටීම් එකක්. සම්බන්ධකමක්. එකම වචනේ ජීවත් වෙන තැනක් මගේ ප්‍රේමාන්තනේ. අද පළවෙනි කීමේ අපි නැවත අයිති කර ගන්න වචන බලන්න. වචන කතා කරලා කියනවා මෙසේ දෙවියන් වහන්සේ පළමු කොට ප්‍රේරිතයන්ද දෙවනුව දිවස්විවරයන්ද තුන්වන ගුරුවරුන්ද ඉන්පසු හාස්කම් කරන අයද සුවකිරීමේ වරමලක් අයද උපකාර කරන්නන්ද පරිපාලනය කරන්නන්ද විවිධ ශබ්ද විවහාර කරන්නන්ද සහභාගී සභාවෙහි පිහිටුව අවදාළසේක. මේක එකක් ගමු. බලන්න මේ හරිම ලස්සනයි. සභාවේ එක එක්කෙනාට තියෙන කාර්යය. පළවෙනිම මොකද්ද? වචනය ගන්න පුතේ ආයි. පළවෙනිම මොකද්ද? සුවකිරීමේ වරමලක් අයද. ඒක දෙවියන් වහන්සේගෙන් හම්බ වෙනවා. හැමෝම සුව කරන අය නෙමෙයි. හැමෝම සුව කරන්න බෑ. හැබැයි සමහර අයට සුව කිරීමේ වරම තියෙනවා. එක ඩිවයින් වලදී මගේ ප්‍රමාන්තනේ ඩිවයින් ඉන්දියාවේ ඥානකාන්තියේදී එක වචනයක් ස්වාමීන් වහන්සේ එදා මට කතා කරලා මට ආලේපය කළා කිව්වා. ඒ ආලේපය දෙනවා. සුව කිරීමේ ආලේපය. සමහර වෙලාවට අත තියලා ආඥා කරද්දී සුව වෙච්ච තැන් තියෙනවා. සුව වෙන තැන් තියෙනවා. ඒක මේ මහා ලොකු දෙයක් නෙමෙයි. ශුද්ධාත්මයෙන් ලැබෙන දෙයක්. එහෙමයි කියලා අනේ උස්සගෙන ඉන්න එපා. ප්ලෑන් උයි අරම්මන එපා නෑ. තේරුණාද කියන්නේ? ඉතින් ජේසුස් තුල සරලව අත තියලා යාඥා කරද්දී වොන්තරන් සුව වෙලා තියෙනවා. ඒක මේ ඇඩ් එකක් කරගෙන වීඩියෝ කරගෙන නැද්ද? අම්මා සුව මෙහෙල් කරන ඒව වොන්නේ නෑ. සබාව ගොඩනගන්න උනාසේ දීපු ද සුව කිරීමේ බල. ඊළඟ වචන ගන්න. සුව කිරීමේ වරමුලත් අයද උපකාර කරන්නන්ද උදව් කරන අය. ඒකත් ශුද්ධාත්මයෙන් ගම් වෙන්නේ. ෆාදර් මෙන්න මේක උදව් කරන්න. ෆාදර් මේකට උදව් වෙන්න. දැන් සමහරවල්ලාට මේ ඔන්ලයින් බලන ඔබ කොච්චර දෙනෙක් උදව් කරනවද? උදව් කරනවා මේ සල්ලි විතරක් නෙමෙයි. කමියුනිටි කිචන් එකේ කී දෙනෙක් එනවද උයන්න? කොච්චර ලස්සනයිද? ඒක වැඩට උදව් වෙනවා. කොච්චර ලස්සන. තීන්ත ගන්න යද්දි කොච්චර දෙනෙක් උදව් කරා? මංගලයේදී කොච්චර දෙනෙක් උදව් කරා? ඒ ඔක්කොම ශුද්ධාත්මයන් අංග වෙන දේ. ඒක තමයි උදව් කරලා කියවන්නේ නැත්තේ. නේ. උදව් කරලා කියන ස්තුති කරන්න ෆාදර්. නැත්නම් ලබන මංගල්‍යේ මුකුත් නැහැ. ඉතින් නම් කියපි නැද්ද? ඉතින් ඕක නමක් මිස් වුණොත් මරා ගන්න. ඔබ එහෙම තැනක නැහැ. ඔබ කරන එක කියවන්නෙත් නැහැ. ඒක ජේසුත් එක්ක කරලා ලස්සනට විදා. එනදී කමියුනිටි කිචන් එකේ ඔක්කොම නම් ටික හැමදාම මම කියවන්න බෑ. සන්දා ඉරිදා පූජාවේ ගිය ඉරිදා ආවාය. නේ උදෙන්ම ආවාය මුලින්ම කියලා සර්නේම් එකයි වාසගමන ගේ නේම් එකයි සර්නේම් එක ඔක්කොම කියලා ඒක නම් කිව්වම තමයි ලබන සන්දා එන්නේ. මුකුත් නැහැ. උයන්න උදව් වර සූති එච්චරයි. අනේ ලබන සන්දත් අගේට එන්නේ. කී දෙනෙක් උදව් කරනවද?
උපකාර කිරීම. හරි ලස්සනයි මේ දේ. බලන්න ඊළඟ වචනේ. උපකාර කරන්න, පරිපාලනය කරන්නන්ද. නායකයෝ. ඇඩ්මිනිස්ට්‍රේෂන්. ඒතර ඒකත් සභාවේ ඕන. දැන් ඒකට ඉබට අපේ අවුල්. තේරෙනවද? අපිට එහෙම එච්චර නෑ ඒක. ඒ ආලේ පෙච්චර ඇඩ්මිනිස්ට්‍රේෂන් නැහැ. තේරෙනවද කියන්නේ? ඒක එහෙම ඒක මට එච්චර තියෙන දැන් නෙමෙයි. හැබැයි තව කෙනෙක්ට ඒක තියෙනවා. ඕගනයිස් කරන්න පුළුවන්. දක්ෂ. බලන්න ඊළඟ වචන. පරිපාලනය කරන්නන්ද විවිධ ශබ්ද ව්‍යවහාර කරන්නන්ද. ඒක නම් ශුද්ධාත්මය නැතුවත් වෙනවා. තේරුණාද කියන්නේ තේින්ද ගියාම එක එක විවිධ ශබ්ද අන්‍ය භාෂාත් කතා කරන්නේ නේ. තේරුණාද කියන්නේ ඒ වගේ ශබ්ද පරිපාලනය කරන ඉන්නවා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ යාඥාව තුළ වෙන දෙයක්. ඊළඟ වචනේ බලන්න. පරිපාලනය කරන්නන්ද විවිධ ශබ්ද විවහාර කරන්නන්ද සභාවෙහි පිහිටුවා වදාළ සේක. ඊළඟ වගන්ති කියන්නේ සියල්ලම් ප්‍රේරිතයෝද, ඒ කියන්නේ ප්‍රේරිතයෝ නෙමෙයි, දිවැසිවරයෝද, සියල්ලම ගුරුවරද, සියල්ලම හාස්කම් කරන්නෝද, සුව කිරීමේ වරමලත් සියල්ලන්ම තිබේද, සියල්ලම විවිධ ශබ්ද විවහාර කරන්නෝද, සියල්ලම ශබ්ද පහදා දෙන්නෝද, මේවට වඩා උතුම් දීමනා කෙරෙහි අතිශයින් ආශාවන්න. දැන් දීමනා කෙරෙහි අතිශයින් ආශාවන්න. දැන් මම ඔබට වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්නමි. ඒක පෙන්වන්නේ පස්සේ. අද සුවිශේෂ අද කියවෙන්නේ නෙමෙයි. ඒ තමයි ආදරය. ආදරය. ඔය ආදර ප්‍රේමන්තේනි මේ ඔක්කොටම වඩා ඉහළ ආදරය. සංවේදීකම, සෙන්සිටිවිටි. ඒ කියන්නේ හරි ලස්සන වචනේ කතා කරලා කියනවා 26 වෙනි වගන්තිය බලන්න. 26 මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් 1 කොරින්ති 12:26 මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමග සියලුම අවයවෝ වේදනා විඳිති. එලෙසම එක අවයවයක් ගෞරව ලබයි නම් ඒ සමග සියලුම අවයවෝ ප්‍රීති වෙති. තව කෙනෙක් රිදෙන තැනද රිදෙන්න ඕනේ. ආදරය කරන තැන. මගේ ආදර ප්‍රේමන්තේරි ස්වාමින් වහන්සේ අද බලන සුවිශේෂයේ යනවා නගරයෙන් පිටතට. ඒ නගරයෙන් එළියට යද්දී මල කඳක් අරගෙන එනවා බලන්න. දැන් මේක එකින් එක අපි සම්බන්ධ කරනවා සුවිශේෂයට වචන ගන්න. ඉන්පසු ජේසුස් වහන්සේ නායිම් නම් නුවරට වැඩියසේක උන්වහන්සේගේ ශ්‍රාවකයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ පිරිවරා ගිය සෙනගක් එනවා. ගොඩාක් දෙනෙක් එනවා. ගොඩාක් කියලා ආවට වැඩක් නැහැ. කුරුස ඒ ජේසුට එන ගහද්දි ඔය කියන කිසිම කෙනෙක් නැහැ. කඩාගෙන දුවලා. ඔය සෙනගම තමයි කුරුසේ මරන්න ඇනගහන්න කියලා කෑ ගහලා කියන්නේ. ශුද්ධාත්මයano නැතුව සම්බන්ධකමක් නැහැ. පල්ලි පිරුණට වැඩක් නැහැ. කනෙක්ෂන් එකක් ඕනේ. මගේ ආදර ප්‍රේමන්තේ යාඥා කරාට තේරුමක් නැහැ. කනෙක්ෂන් එකක් නැතුව. අර ඩියුටි එකක් කරනවා වගේ නේ කියාගෙන නමු මරණ පිවිසාද පුණ්‍යවන්තනේ ස්වාමීන් වහන්සේ. නම ස්වර්ගයේ වැස පුතේවත් පිරිවස දරවන්න ආසාන අපගේ විත්නා භෝජන අද ප්‍රදාන කරන තේරෙනවද කියනවා ගිරව් වගේ කනෙක්ෂන් එකක් වචන කතා කරලා කියන බලන්න. උන්වහන්සේ නුවර දොරටුවට ලං වූ කල මලමිනියක් පිටතට ගෙනන ලද්දේ. මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයාය. මගේ ආදර ප්‍රේමන්තේනේ ඇය වන්දබුවක්. වැන්දබුවක් කියලා කියද්දී ස්වාම්පුරුෂයා මැරිලා. පලස්තීන සමාජයේ ස්වාම්පුරුෂයා මැරුණයින් පස්සේ බිරිඳට වැඩ කරන්න තහනම්. අපි දකිනවා නායෝමි වගේ චරිත වැන්දබුවක් වුණායින් පස්සේ වැටෙන කරල්ල හිඳගෙන කන්න ඕනේ. යන අන්ත අසරණ තැන. අන්ත අසරණකම. ඊට පස්සේ දැන් මේ මොකද වෙන්නේ? වචන ගන්න ඇය වැන්දබුවකි මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයාය. දැන් මොකද වෙන්නේ? දැන් අම්මගේ ස්වාම්පුරුෂයා මැරුණයින් පස්සේ එයාගේ එකම අයියා පුතා. පුතෙක්ට ආයි වැඩ කරන්න පුළුවන්. ඒ පුරුෂාධිපත්‍යයත් එක්ක. දැන් මේ අම්මගේ තාත්තා ස්වාම්පුරුෂයා මැරුණයින් පස්සේ එකම බලාපොරොත්තුව තමුගේ පුතා. දැන් මොකද වෙන්නේ? පුතත් මැරිලා. නන්නත්තර වෙච්ච අත්දැකීම. මගේ ආදර ප්‍රේමන්තනේ සමහර වෙලාවට අපේ ජීවිතයේ එවැනි සිද්ධි තියෙනවා. අන්ත අසරණකම්. නන්නත්තර වෙච්ච තැන්. නන්නත්තරයි. ඔබගේ ජීවිතය ඔබට ඒ කියන්නේ ඔබට හැරෙන්න අතක් නැහැ.
හරියට සැන්විච් එකක මැද පේස්ට් එක වගේ ඔබ දෙපැත්තෙන්ම තැලෙන අත්දැකීම්. ගිරයක පුල්ලපුවක් ගෙඩිය වගේ නන්නත්තර වෙච්ච තැන්. අපේ ජීවිතේ එහෙම තැන. මගේ ආදරේ පින්වත්නි සාමාන්‍යයෙන් නගරයෙන් පිටතට අරන් යන්නේ මලකඳ. මොකද නගරයේ ඇතුලේ වලලන්නේ නැහැ. ඒක අපිරිසිදුයි. නගරයෙන් එළියට අරගෙන යනවා. ඒ කියන්නේ මේ එළියට අරගෙන යන නන්නත්තර ඒ කියන්නේ ඒ අම්මගේ දරුවා මැරිලා මගේ හිතන්න මෝටර් සයිකල් ඇක්සිඩන්ට් එකකින් හරි නැත්නම් මොකක් හරි නැත්නම් කොරෝනා හැදලා හරි නැත්නම් ලියුකේමියා හරි දැන් මේ අම්මගේ බලාපොරොත්තුව බිඳුවට වැටිච්ච තැන සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දවස් ගාණක් මලමිනේ තියාගන්නේ නැහැ. පළවෙනි දවසේ වලනවා මගේ ප්‍රේමාන්තනේ. පළවෙනි දවසේ වලලාදී දැන් මේ අම්මගේ බලාපොරොත්තුවයි මේ කඩාගෙන යන්නේ. දැන් බලාපොරොත්තුව නගරයෙන් එළියට ගිහිල්ලා වල දාන්නට යන තැන ජේසුට හම්බ වෙනවා. ජේසුව හම්බ වෙනවා. ඒ බලාපොරොත්තුව නැති වෙච්ච තැන ජේසුට මුණ ගැහෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි ජේසු එතන නතර වෙනවා. මතක තියාගන්න. එතන නතර වෙන්න ඕන ජේසු. ඔබ නතර වෙන්න ඕනේ ජේසු ගාව. ඒකයි අකීකරු පුත්‍රයාගේ අපි දැක්කේ ගිය ඉරිදා නැති වෙච්ච කාසියක් වගේ. ඒ කියන්නේ කාසියක් වගේ නන්නත්තර වෙච්ච තැන ජේසු හොයාගෙන එනවා. ඒ මලකන ඒ තරුණයා තරුණ මලකන මේ තරුණ ස්වාමින් වහන්සේ මුණ ගැහෙනවා. ඒ තාරුණ්‍ය මල තාරුණ්‍ය ජීවනයේ තාරුණ්‍ය මුණ ගැහෙනවා. ඔබගේ මගේ ජීවිතයේ පරිශ්‍රමය බලාපොරොත්තු එතනයි තියෙන්නේ. උත්තර නෙමෙයි ජේසුව මුණ ගැහෙන තැනක්. සමහරවිට ඔබගේ ජීවිතේ ඔබට කරන්න කියලා කිසිම දෙයක් නැහැ. ඔබට කරන්න කියලා වෙන කිසි දෙයක් ඉතුරු වෙලක් නැහැ. එහෙම තැන ප්‍රජේසු මුණ ගැහෙනවා මගේ ප්‍රමාණය. ජේසු ඉන්නවා ඒ තැන. බලන්න වචනේ හරිම ලස්සනයි. එතන කතා කළා. උන්වහන්සේ නුවර දොරටුවට ලං වූ කල මල මිනියක් පිටතට ගෙන ලද්දේය. මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයාය ඇය වැන්දබුවකි. නුවරවාසී විශාල පිරිසක් කෑගහලා ගියා. විශාල පිරිසක් කෑගහලා ගියා. විශාල පිරිසක්. ආයිගෙන් විශාල පිරිසක්. ආයිගෙන් විශාල පිරිසක්. ඈ සමගාහ මම ආදර ප්‍රේමවන්තිනි විශාල පිරිසක් ඇති එක්කෙනෙක්ටවත් උත්තර නැහැ හොඳේ. මිනිස්සු ගාව උත්තර නැහැ. එයි ඉඳි ලොකුවට ඉඳි. නමුත් කොච්චර දෙනෙක් ඔබගේ කොන්ටැක්ට්ස් ඔබගේ ඉන්ෆ්ලුවන්ස් ඔබගේ අර මේවා ඔක්කොම තියෙයි. හැබැයි උත්තරේ දෙන ජේසුස් ගාව විතරයි. ඒ නිසා කොච්චර පිරිසක් ඉන්නවද වැඩක් නැහැ. කොච්චර ඔබට ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් ඉන්නවද? Facebook එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් ඉන්නවද? Instagram account එකේ ෆොලෝවර්ස්ලා කී දෙනෙක් ඉන්නවා? හරි සන්ත. කියන්නේ අනේ අවත් වෙලා වැඩි වෙලා. තේරෙනවද කියන එක? අනේ තව ඇඟ පෙන්නගෙන හොඳ ෆොටෝ එකක් දාන්නකෝ බලන්න. නේද? අම්මා ෆ්‍රෙන්ඩ්ස්ලා හොගාලා එනවා. හරිද? ඕක මාළුකු දෙයක් නෙමෙයි. හරිද? ඕක ඉතර මාත් ගන්න නෙමෙයි. ඔබ චීප් වෙන තරමට ෆ්‍රෙන්ඩ්ස්ලා වැඩි වෙනවා. නේ? චීප් වෙන තරමට දැන් අපේ ලංකාවේ ක්‍රිකටර්ස්ලා නේ දැන් ආර්යාම ක්‍රිකටර්ස් හොඳයි කොල්ලෝ ටික නියමයි ඒක වෙනම කතන්දරයක් දැන් මැච් එක තේරෙනවද කියන්නේ දැන් කුසල් මෙන්ඩිස් දැන් මුලින් බින්දුවේ තිතුණා කුසල්ට නැද්ද ඊට පස්සේ දැන් ගාති මරු දැන් අන්තිම බින්දුව එකේ ආයි බින්දුවට වගේ ගියා තව දෙකක් විතර බින්දුව වල ආයි හම්බ වෙනවා මම ඒ කියන්නේ අර පිළිගැනීම ලොරි වල ට්‍රක් වල ඇවිල්ලා මැච් එකක් පෙරදෙනක බල ඉන්දියාව වගේ සෙට් වුණාන් පස්සේ ගෙවල් ගිනි තියන්නේ කෝලි කියන්නේ දෙමලින් කුකුලා තේරුණාද කියන එක මගේ ආම්දන කුකුලා වගේ නැද්ද ආයෙත් ඉතින් කුකුල් කොටුව ගිනි තිබ්බා වගේ තමයි ඉතින් ඔය මිනිස්සු කියන එක මගේ ප්‍රමෝද දැන් ෆ්‍රෙන්ඩ්ස්ලා කියන එක අදාළ වෙන්නේ නැහැ. උත්තරේ තියෙන ජේසුස් ගා. උත්තරේ තියෙන ජේසුස් ගා. එනිසා කාටවත් ඔබට උදව් කරන්න බෑ. එනිසා මිනිස්සුන්ට කඩේ යන්න එපා. කිසිම තේරුමක් නැහැ. එන මිනිස්සුන්ට කඩේ එයාලා ගාව උත්තර නැහැ. එයාලා ගාව තියෙන බිත්තර. තේරුණාද කියන එක? මම ආදර ප්‍රමෝන්තනි ඒක තේරුමක් නැහැ. මගේ ළමෙක් කන මුලින් ආවේ බිත්තරේද නැත්තම් කිකිලිද? මුලින් ආවේ බිත්තරේද කියලා මාර ප්‍රශ්න. ඒ කියන්නේ කිකිලා ආවේ බිත්තරෙන්ද බිත්තරේ ආවේ කිකිලින්ද? ඔළුව කරපට් වෙනවා. හරිද? ඒ කියන්නේ මොකද්ද කියලා උත්තරේ බිත්තරේ. ඉතින් කෙසේ ඒ නිසා එයාලා ගාව උත්තර නැහැ. යකා ගාව උත්තර නැහැ. යකා ගාව තියෙන ගල් ගෙඩි. අපි පාන් කරගන්න ඕනේ. උත්තර මතක තියාගන්න. පිරිසක් මහා පිරිසක්
එයත් එක්ක දුකට සංවේදී වෙලා අයියෝ කිව්වට කිසි දෙයක් කරන්න බෑ. උත්තරේ තියෙන ස්වාමීන් වහන්සේ ගාව. ජේසුස් වෙතන නතර වෙන වචන ගන්න. හැමෝම කියන්නේ සමිදානන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට හැඬීම නවත්තන්නයි වදාළසේක. මගේ ආදර ප්‍රේමාන්තනි ආදරය කියන්නේ ඒකට. ජේසුස් වෙතන නතර වෙනවා. ඒ අම්මගේ කඳුළු ජේසුට දැනෙනවා. දැනෙන කෙනෙක් මගේ ප්‍රේමාන්තනි. ඔබගේ මගේ දෙවියන් වහන්සේට කඳුළු එනවා. ඔබගේ මගේ ස්වාමින් වහන්සේට කඳුළු උනනවා. ඔබගේ වේදනාවේදී උන්වහන්සේ දුක් විඳිනවා. මතක තියාගන්න. උන්වහන්සේ අඬන ස්වාමින් වහන්සේ කෙනෙක්. ලාසරස් මැරිලා ඉන්නේ නැද්දි උපජ්ජාම්තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රමාන්තෙනි ජුවාම් 11 බයිබලයේ කෙටිම වචනය බලන්න වචනය කතා කරලා කියනවා ජුවාම් 11 35 වෙනි වගන්තිය බලන්න. ජේසුස් වහන්සේ හැඬුසේක. ජේසුස් වහන්සේ හැඬුවා. ඔබගේ ජීවිතය දැනෙනවා කියද්දි ජේසුස් කොච්චර ලස්සනයිද? මගේ ආදර ප්‍රමාන්තන එක දවසක් මේක ඇත්ත කතාවක්. ඔබ දකිනවා හිට්ලර් පාලන සමයේ ජර්මනියේ හමුදා ප්‍රංශය හරහා යනකොට එතකොට කුරිරු විදිහට තමයි පාලනය කරේ. එතකොට හමුදාව කියන්නේ ප්‍රංශය යටත් කරගෙන කියන්නේ දැඩි පීඩනයකින් නැද්දි ජර්මන් හමුදාව යනකොට කවුරු හරි සෙනග අස්සෙන් කවුරු හරි ගලක් ගැහුවා මගේ ප්‍රමාන්තන. ගලක් ගැහුව ගමන්ම එතන ගල ගහපු එක ගමන්ම කරගොන කුපිත වෙලා ජර්මන් හමුදාව එතන රවුන්ඩ් අප් කරා. ටක් ගාලා වට කරා. වට කළා හැව කවුද ගල ගැහුවේ? කවුරුත් පිළිගත්තේ නැහැ හැංගිලා ගැහුවේ. අනේ එතන හිටියා පුංචි ළමෙක් උරතල් කොළු පැටේ අල්ලගත්තා. අල්ලගෙන හැමෝටම පේන මැද බාල්කයක ලයිට් කණුවක එල්ලුවා කකුල් දෙක. දරුවව එල්ලලා කියනවා කවුද ගල ගැහුවේ? කියන්නේ තුවක්කු අරගෙන තුවක්කු බටෙන් අල්ලලා මේ දරුවට යටි පත්තුලේ නම් පැලෙනකන් ගැහුවා. ගාලා කවුද? කියන්නේ අර පොඩි එකා සිහිය නැති වෙද්දි වතුර ගහලා ආයි පණ අරගෙන ආයි ගහනවා. මේ කකුල් දෙක එනවා පැලි ලේ පයින්නකන් ගහනවා. තම මේක බලන් ඉන්න බෑ කාටවත්. අර කිව්වොත් මරයි. අනේ පොඩි එකා තරන්න බෑ දැන්. මෙතන මිනිස්සු හුල්ලනවා. එතන ෆාදර් කෙනෙක් හිටියා. එහා පැත්තේ මිනිස්සයා මේක බලාගෙන බැලුවා ෆාදර් එම අල්ලලා හොල්ලනවා. Where is your God? ඔබගේ දෙවියෝ කොහෙද? මේ පොඩි එකාට මේ වෙන ඔබගේ දෙවියෝ කොහෙද? දැන් ෆාදර් දෙන්න උත්තර නැහැ. ෆාදර් මේක බලන් ඉන්න බෑ. දෙන්නකම් ගහනවා අර මිනිස් අර පොඩි එකාට. ෆාදර් එකපාර ඇතුලෙන් යාඥාවෙන් අවදි වෙලා කිව්වා My God is right there with the child. මගේ දෙවියන් ඒ දරුවත් එක්ක දුක් විඳිනවා. ඒ වදින හැම පහරක්ම ජේසුට වදිනවා. ජේසු ඒ දරුවත් එක්කයි දුක් විඳින්නේ. මගේ ආදර ප්‍රේමාන්තේනි පොත්තට මතක තියාගන්න මිනිස්සුන්ගේ අනුකම්පාවල් ඕනේ නැහැ. ඔබගේ ජේසුට ඔබගේ අරගලයේදී ඔබගේ පීඩාවේදී ජේසු එතන නතර වෙනවා. ජේසු එතන ඒ අම්මට ජේසුට ඕන නම් තිබුණා ඒ අම්මා දරුවා හොස්පිටල් එකේ ඉඳි නතර වෙන්න. ඒ කියන්නේ ඒ ලෙඩේ එන්න ඉස්සලා විස බීජ නතර කරන්න. ජේසුට තිබුණා. නමුත් නෑ ජේසු මේ මලකඳ සමහර වෙලාවට ජේසු ඔබගේ ජීවිතේ හරි විදිහට මුණ ගැහෙන්නේ. ඔබගේ ජීවිතේ බිඳුවට වැටෙන තරමටම ජේසුගේ අගය වැඩි වෙනවා. ඊට පස්සේ ඔබ දැනගන්නවා මේ ස්වාමින් වහන්සේමයි කියන එක. මගේ ආදර ප්‍රේමාන්තෙනි ඒකයි එසකියල් 37 කතා කරලා කියන්නේ ඇට සැකිලි යායට පණ දෙද්දී එසකියල් 37 වචනය කතා කරලා කියනවා ඒ ඇට සැකිලි යායට පණ දෙන තැනදී බලන්න 11 වෙනි වගන්තිය එවිට උන්වහන්සේ මට කතා කොට මෙසේ වදාළසේක මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි මුළු ඊශ්‍රායල් වංශය අපේ ඇටකටු වියලි අපේ බලාපොරොත්තුව නැති වී තිබේ අපි සාමුලින්ම සිඳ බඳ බිඳ දමනු ලැබුමුයි කියති. එබැවින් නුඹ දිවස් වැකි පවසමින් මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාළසේකයි කියන්න. මගේ ජනයනි මම නුඹලාගේ සෝන් විවර කොට නුඹලාගේ සෝන් වලින් නුඹලා නැගිටුවා. නුඹලා ඊශ්‍රායල් රටට පමුණුවන්නෙමි. එම්මා මගේ සෙනගනි මා නුඹලාගේ සෝන් විවර කොට නුඹලාගේ සෝන් වලින් නුඹලා නැගිටෙව් විට
මා සමිදානන් වහන්සේ බව නුඹලා දැනගන්න ඇත. සමහරට ඔබගේ මගේ ජීවිතයේ ඒ අමාරුකමට අත තියන්නේ තමයි ඔබගේ ඇස් ඇරෙන්නේ. නැත්තම් ඔබ ස්තුති කරයි ડોක්ටර්ට, නැත්තම් ඔබ ස්තුති කරයි ඒ උදව්ව කරපු කෙනාට. නෑ මේක ජේසුමයි. කිසිම කෙනෙක්ට උදව් කරන්න බැරි තැනක ඒ උදව් වෙන්නේ ස්වාමීන් වහන්සේගේමයි කියන ඇස් ඇරෙන්න. සමහරට උන්වහන්සේ ඔබගේ ජීවිතයේ ඒ බිඳුවට වැටෙනකන් තියෙනවා. මගේ ආදරේ ප්‍රේමන්තනේ ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා අඬන්න එපා. ඔබ හඬන්නට එපා. ඒ අම්මට කතා කළා කියනවා ජෙසුකෝ මට අම්මට ආදරේනේ. ජෙසුකෝ මට අම්මට ආදරේ. ජුසේතුමා මැරුණානේ. නේ. ජුසේතුමා මැරුණානේ. මේ වෙනකොට ජෙසුතුමා මැරිලා. ජේසුගේ ගෙදර තාත්තා මැරිලා. ඒතර දේව අම්මගේ ස්වාමිපුරුෂයා මැරිලා. ඒතර ඒ සමාජයේ ජේසු සමහර පොඩි කාලේ නම් ඒකුනේ අවුරුදු 12 දී හිටියා. ඊට පස්සේ ජේසු ඒ වඩුමොඩේ වැඩ කරා මගේ ප්‍රේමාන්තේ. ජේසු පොඩි කෙනෙක් විදියට සමහරට ඒ යතු වලින් යතු ගාලා නියන් වලින් හාරලා ඇන වලින් මිටි වලින් තලතල අම්මගේ බඩ පුරවන්න ජීවන වෘත්තිය ජේසු කරා. ජේසු එක්සැක්ට්ලි දන්නවා පුතෙක්ගේ අගය අම්මට ස්වාමිපුරුෂයා මැරුණාම අරගලය ගෙදර. ඒ කියන්නේ ජේසු ගෙදර ඉඳන් නැද්ද? ඒ කියන්නේ ජනෙල්ලෙන් අත් දාලා ජීවා ජීරේ කියලා අඹ කඩනවා. නැත්තම් නැද්ද? එළියට ගියාම බිත්තර මෙහෙම එනවා. එහෙම ගන්න නෑ. ජේසු මහන්සි වෙලා වැඩ කරේ. මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. එතන මේ අම්මගේ අරගලේ දන්නවා. මගේ ආදර ප්‍රේමාන්තනේ වචන ගන්න. මොකද වෙන්නේ? උන්වහන්සේ ලං වී දෙනට අත තැබූසේක. සාමාන්‍යයෙන් මල කඳකට අත තියන්නේ නැහැ. මල කඳකට අත තියනවා කියන එක අපිරිසිදු වෙන දෙයක්. සාමාන්‍යයෙන් අපි අපිරිසිදු කර දැන් විරම ජේසුස් වහන්සේලා රබ්බි කෙනෙක් මල කඳකට අත තියන්නේ නැහැ. ජේසුස් තිබුණා යයිරස්ගේ දියණිය සුව කරා වගේ දැරිය නැගිටින්න කිව්වම නැගිටින්න දුන්නා. ජේසුස් තිබුණා අර සතාධිපතියගේ සේවකයා එක වචනය වදාරති සුව වුණා වගේ සුව කරන්න. ඇටසැකිලි ආයෙත් පණ දෙන්නේ දිවස්වැකි කියලා. ඇටකටු අල්ලන්නේ නැහැ. හැබැයි ජේසුස් මේ දෙනට අත තියනවා. දෙනට අත තියනවා. සාමාන්‍යයෙන් මල කඳකට අත තිබ්බහම මල කඳ නිසා අත තියන කෙනා අපිරිසිදු වෙනවා. හැබැයි ජේසුස් අත තිබ්බහම අපිරිසිදු දේ පිරිසිදු වෙනවා. මගේ ආදර ප්‍රේමන්තනි සමහර වෙලාවට ඔබගේ ජීවිතේ මැරිච්ච තැනක අවුරුදු ගාණක් එක පාපයක හිර වෙලා නන්නත්තර වෙච්ච තැනක ඇද්දහිල්ලෙන් ඉන්න උන්වහන්සේ ඔබට අත තියනවා. ඔබගේ බලාපොරොත්තුවන් බිඳුවටම වැටිච්ච තැන ඇද්දහිල්ලෙන් ඉන්න. ඔබට කරගන්න දෙයක් නැහැ. තවසයි තියෙන්නේ. තව කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ජීවත් වෙන විදිය තන දන්නේ නැහැ. මිනිස්සුන්ට කඩයන් නැතුව ඉන්න. ඇද්දහිල්ලෙන් ඉන්න කනෙක්ෂන් එකේ ඉන්න. උන්වහන්සේ අත තියෙන වෙලාවේදී අත තියෙනවමයි මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ දන්නවා ඔබ යන අරගලය. ඒ නිසා එක එක්කෙනාට බාල්දු වෙලා සෝඅනුකම්පාවෙන් සෙල්ෆ් පිටි කියලා අපි කියන්නේ මිනිස්සු ඉස්සර අඬලා දොඩලා අනුකම්පාවනේ පෝස්ට් දාලා දුක කියලා නැද්ද මිනිස්සුන්ව දිනා ගන්න යන්න එපා. ඔබගේ වැන්දපු භාවයේදී ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. උන්වහන්සේ දෙනට අත තියලා කතා කරලා කියනවා. යෞවනය නැගිටින්න. උන්වහන්සේ ලං වී දෙනට අත තැබුස්සේක. ඒකට දෙන උස්සලන්න ඕන නැවතුණා. උන්වහන්සේ යෞවනය නැගිටින්නයි මම ඔබට කියමි වදාළසේක. මගේ ආදර ප්‍රේමන්තනි ඒ වචනය තමයි ඇහෙන්නේ. බලන්න එසකියල් 37 මේක වෙනම ලස්සන අත්දැකීමක්. උන්වහන්සේ කතා කරලා කියනවා හත්වනි වගන්තිය එවිට මට අනකල ලෙස මම දිවස්වැකි පැවිසීමේ මා දිවස්වැකි පවසද්දී ශබ්දයක්ද සටසට ගාන හඬක්ද ආවා. 9 එවිට උන්වහන්සේ මට කතා කොට නුඹ ජීවන හුස්මට දිවස්වැකි පවසන්න. ඒ කියන්නේ ජීවන හුස්ම එන්න කියලා දිවස්වැකි කියන්න. වචනය මගේ ආදර ප්‍රේමාන්තනේ ඔබ නන්නත්තර වෙච්ච තැන ජේසුගේ වචනයට යන්න. ඒ වචනේ සරලම විදිය කොන්තේ තියෙන උන්වහන්සේගේ වචනය. කොන්තේ තියන්නේ නම මරිය ප්‍රේප්‍රසාද පුණ්‍යවන්තිනි කියන්නේ ගාබ්‍රියෙල් දේවදූතයා ජේසු මේ ලෝකේ මාංශගත වෙච්ච වචන බලගතුම වචන. මගේ ආදර ප්‍රේමන්තනි වචනේ අතාරින්න එපා. වැටිලා නන්නත්තර වෙච්ච තැන වචනෙට කතා කරන්න දෙන්න. ජේසු වචනේ කියද්දි මගේ ආදර ප්‍රේමන්තනි වචනේ කතා කරලා කියනවා උන්වහන්සේ ඒ වචනේ පවසත්
වචනය. වචනය තාත කරේ. හොඳ උස්මක් ගන්න. හරි වැඩිය දෙක නැහැ. තව ඉවරයි. මගේ ආදර ප්‍රේමන්තයනි වචනය ස්වාමීන් වහන්සේ එතන ඒ මලකඳට කතා කරන්නේ යෞවනය නැගිටින්න කියන වචනය. ඔබට පර්සනලි ඔබගේ ජීවිතයේ පෞද්ගලිකව මගේ ආදර ප්‍රේමන්තයනි ඔබ ඒ කියන්නේ ඔබගේ ගෙදර මොකක් හරි බරපතල තත්ත්වයක් හිතන්න මේක ප්‍රායෝගිකව ගන්න. අපි හිතමු මහත්තයා බොනවා. නැත්නම් මහත්තයා කුඩු ගන්නවා. ඔබ හිතන්න ඔබගේ ජීවිතේ නැත්නම් ගෙදර ලොකු ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔබ මැරිච්ච තැන. සමහර ඔබගේ දරුවා අපි ඉන්න පරිසරයත් එක්ක දරුවෙක් හදනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක හරි අමාරුයි. ඒ මොකද අරගලයක් ඔබ දන්නේ නැහැ උත්තරයක් නැහැ. ඒ බිඳුවේදී නන්නත්තර වෙන්න එපා මගේ ප්‍රමාණයට. ස්වාමීන් වහන්සේගේ වචනයට යන්න. ඔබ හැම කෙනෙක්ගේ මතේ බයිබලයක් තියෙන්න ඕනේ. ඔබගේ හැම කෙනෙක්ගේ මතේ බයිබලයක්. මම ඔබට පොන්නේ එකයි. එපා පුතේ දාන්න එපා. ඔක දාන්න එපා. මම ඔබට පොන්නේ එකයි. ඒ නිසා ඒ තැනදී ඔබ මේකට හුරු වෙන්න. මේක ඔබගේ ජීවිතේ හුරුණයින් පස්සේ ඔබ සන්නද්ධයි. එක එක්කෙනා ගාවට යන්න ඕනේ නැහැ. අතනින් අතනට මෙතනින් මෙතනට දුවන්න ඕනේ නැහැ. ඔබ අපේ කතෝලික අපිට දවසේ වචනයක් තියෙනවා. ඒ දවසේ වචනය ඔබ පෝෂණය කරනවා. ඉරිදා වචනය තියෙනවා. ඒ වචනය පෝෂණය කරනවා. ඒක නිකන් පල්ලියට ඇවිල්ලා කියන විතරක් නෙමෙයි. ඔබගේ ගෙදර ඔබ යාඥාවේ ශුද්ධාත්මයන්ට නතු වෙලා ඒ සම්බන්ධකමට ගිහිල්ලා ස්වාමීන් වහන්සේට කියන්න මට උත්තර දෙන්න. මගේ ආදර ප්‍රේමන්තර මේක කරන්න. මේක නිකන් දේශනාවකට සීමා කරන්න එපා. යෞවනය නැගිටින්න කියද්දී අර මැරිච්ච මිනිස්සයාගේ මැරිච්ච සෛල මැරිච්ච හදවත නතර වෙච්ච දේවල්ට අස්සට ඒ වචන යනවා. ලෝක ආරම්භයේදී උන්වහන්සේ මොකද්ද කරේ? උන්වහන්සේ කිව්වා ආලෝකය වේවා කියද්දී ඒ වචනේට බලය තියෙනවා මගේ ප්‍රේමන්තයනි. ජේසුස්ගේ වචනේ බලය. එනිසා ඒක මට විතරක් නෙමෙයි ඔබටත් අයිති. ඒ විදියම අයිති. ඔබ ජේසුස්ගේ එක වචනයක් ඇතුලෙන් කියන්න පුරුදුනායින් පස්සේ ඔබ එකම දෙයක් කියන්නේ දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. දෙවියන්වහන්සේට කියන්න කරන්න වහන්සේට ස්තුති ස්වාමීනි. වහන්සේ මාත් එක්ක ඉන්නවා මම දන්නවා. අර ñරඳුරු ගගා චව් චව්ලා වගේ අනේ හරියන්නේ නැහැ මට හරියන්නේ නැහැ මේක හරියන්නේ නැහැ මේක වෙයිද දන්නේ නැහැ. අයියෝ තේරුණාද කියන එක. අද මම ගියා මම යන තැනට යන්න තියෙන තැනට කොහෙද උදම්මිට තමයි යන්න තියෙන සෙන්ටර් එක තියෙන්නේ. වේයෝ කියන්නේ නෑයෝ වගේ. තේරුණාද කියන එක? බිල්ඩින් එක කඩා වැටෙන තැන වේයෝ කියන්නේ මගේ ප්‍රමාණයනේ. නන්නත්තරයි වහලටත් ගිහිල්ලා අර බිත්ති අස්සේ කියන්නේ බලන් යද්දි මෙහෙම අස්සෙන් එන්නේ. ඒ කියන්නේ වේයන්ට ට්‍රීට් කරන කෙනෙක් තමයි එකන් ආව එස්ටිමේට් එකක් කරගන්න. තේරුණාද කියන එක? දැන් මම යන්න තියෙන්නේ වහලත් කඩා වැටෙන තැනකට. තේරුණාද කියන එක? ඒක දැන් අර එන ජරාජස්තන් වෙලා තියෙන්නේ. දැන් මම දැන් ඔළුව කල්පනා කරා දැන් මෙතන තමයි මම යන්නේ. හැබැයි ඇතුලෙන් තියෙන බලාපොරොත්තුවක්. හරි මේක තමයි ඇත්ත. නමුත් බෝස්ගේ වචනය මාත් එක්ක අපේ අම්මත් ගියාද? අම්මත් එක්ක තව ෆාදර් කෙනෙක්ගේ අක්කා කෙනෙක් ගියා. ඒ දෙන්නම ගියා. යා හරි ලස්සනට කියනවා. ෆාදර් මට කියාගෙන යනවා පිටිපස්සේ වෑන් එක කිකුල් දෙනවා. මම මාත් එක්ක ඉස්සරහා ගිහින් ෆාදර් හිතන්න විතරයි ඕනේ. මේ මිනිස්සයා කීයක් කියන්නේ? හිතන්න මේක හැදෙයි ආයි නියමට හිතන්න විතරයි ඕනේ. ඕක ජේසුට කියන්න විතරයි ඕනේ. ඕක වෙනවා ෆාදර් බලන්නකෝ. මම කිව්වා මට මෙහෙම ආසයි මෙහෙම ඔය දේවල් ඉබේට වෙයි. හිතන්න විතරයි ඕනේ. ඇත්තටම දිවැසිවරේ. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ නිසා සිද්ධි වලට බාල්දු වෙන්න එපා. ඒ නිසා හිතන්න විතරයි ඕනේ කියලා නිකන් හිත ඉඳලා ඒ කියන්නේ හැංගුණා හිත හිතනවා. නෑ ඒක කනෙක්ෂන් එකකින් වෙන්න ඕනේ. කනෙක්ෂන් එකෙන් ඔබගේ ජීවිතයේ ඕන දෙයක් gedara ඕන ප්‍රශ්නයකදී මම ඔබට දාබර වෙල්ලනවා ඥානජරුව නතර කරන්න. තේරුණාද කියනවා? ඒකයි අඬන්න එපා.
ජේසුස් ඒ කාන්තාවට කියන්නේ මොකද්ද? අඬන්න එපා. හැඬීම නවත්තන්න. ඒක හරි ප්‍රශ්නය. හැම තිස්සෙම ස්වාමීන් වහන්සේ එක පැත්තකින් ඒක තේරෙනවා. ඊට පස්සේ තේරෙන නිසා තමයි ස්වාමීන් වහන්සේ අනුකම්පා කොට හැඬීම නවත්තන්න. අඬන එක හරියන්නේ නැහැ. ඥානීරු හරියන්නේ නැහැ. ඕනම සිද්ධියකදී මම ආදර ප්‍රමාන්තනි ජේසුස් ඉන්නවා කියන එක. නායිම් එතන යයිරස්ගේ දුවගේ ගෙදර අය කෑග ගහනද්දී අඬන අය ඔක්කොම උනාස් එළියට දැම්මා. වේදනාවෙන් ඇඬෙන එක වෙනම කතන්දරයක්. හැබැයි ඔබගේ වචන එන්න ඕනේ වෙන විදියකට. හිතට දුක දැනෙන එක ස්වභාවිකයි. හැබැයි වචන එන්න ඕනේ වෙන විදියකට. වචනයත් එක්ක ස්වාමීන් වහන්සේට මේක කරන්න පුළුවන්. ලොකුවට හිතන්න. ලොකුවට හිතන්න පූජ්‍යයෙන් නෙමෙයි. ජේසුස් පුංචි කෙනෙක් නෙමෙයි. ඉරහඳ මවපු ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්නේ. ඒ කියන්නේ දරුවා ඔබ හිතන දරුවා ඇබ්බැහිකමක් තියෙනවා. දරුවව දකින්න ඇබ්බැහි වෙලා ඇබ්බැහිකම අතාරිනවා විතරක් නෙමෙයි. එයා ඊට වඩා ලයිෆ් එකේ පිකප් කරලා යනවා. ඔබ දකින්න ඕනේ එවැනි දැක්මක්. වචනේ ජීවිතය එකයි. නිසමගේ ආදර ප්‍රමාන්තෙනි. ස්වාමීන් වහන්සේ ඔබත් එක්කයි. වචනේ ඒක කතා කරලා මොකද වෙන්නේ? යෞවනය නැගිටින්න යයි මම ඔබට කියමී වදාළසේක. එවිට මලමිනිසා නැගිට හිඳගෙන කතා කරන්න පටන් ගත්තේ. එවිට ඒ වචන ඇහුනම තමයි නැගිටින්නේ. නැගිටලා ඉඳගෙන කතා කරනවා. ඒ නිසා ඔබ හැම තිස්සෙම ඒක දකින්න. ඔබගේ ජීවිතයේ අරගලයේදී යාඥාවේදී ඇඬියාවක් නෙමෙයි යාඥාවේදී ඒ සිද්ධිය තුළ වැටිච්ච තැන නැගිටලා ජීවත් වෙනවා දකින්න. ඒ ප්‍රශ්නය උන්වහන්සේ උත්තර දීලා ඇති බව දකින්න. උන්වහන්සේ තුළ ඒ කනෙක්ෂන් එකෙන් යාඥා කරන්න ජීවත් වෙන්න බලාපොරොත්තු නැති කරගන්න එපා. මොන දේ තිබ්බත් උන්වහන්සේ මැරිච්ච තැනට මැරිලා මගේ ආදර ප්‍රමාන්තනේ ජීවිතය දෙන්න මම අවසාන කරන්න බලන්න පටන් ගත්තේ උන්වහන්සේ ඔහු සිය මෑණියන්ට බාර දුන්සේක. අපි හැමෝම කියමු උන්වහන්සේ කියන්න. ඔහු සිය මෑණියන්ට බාර දුන්සේක. දැන් මේක පුදුම ලස්සන සිද්ධියක්. ජේසු ඒ මැරිච්ච පුතාව අම්මට බාර දෙනවා. ඔබට මතක් වෙන්නේ මොකක්ද? බයිබලයේ මේ වගේම සිද්ධියක් තියෙනවා. මෙන්න ඔබේ අම්මා කුරුසෙදී ජුවම් 19:26 කුරුසෙදී කතා කරලා කියනවා මෙන්න ඔබේ අම්මා. දැන් මේ බලන්න මේ අම්මට ජේසු කුරුසෙදී කතා කරලා කියනවා මෙන්න ඔබේ පුතා මෙන්න ඔබේ අම්මා. ඒ සිද්ධියමයි මේ තියෙන්නේ. අම්මට පුතාව බාර දෙනවා. හැබැයි අම්මට පුතාව බාර දෙද්දී ජේසුට මොකද වෙන්නේ? ජේසු මැරෙනවා. ජේසු මැරිලා ජේසු මැරෙන්න තියෙද්දී අම්මා ඉන්නවා පහළ ප්‍රේම කළ ගෝලයා ඉන්නවා පහළ ජේසු කතා කරලා කියනවා මෙන්න ඔබේ පුතා මෙන්න ඔබේ අම්මා. ඒ සඳහා ජේසු වන්දි ගෙවනවා මගේ ප්‍රමාන්තේ. එනිසා ඔබගේ මගේ ජීවිත යෞවනය නැගිටලා යන්න නම් අම්මා ඔබත් එක්ක ඉන්න ඕනේ. ජේසු එදා වෙච්ච සිද්ධිය මෙන්න ඔබේ පුතා කියලා ඔබව මාව මැරිච්ච ඔබට මට පණ දීලා අම්මට බාර දෙන්නේ ජේසු අම්මට. මෙන්න ඔබේ අම්මා මෙන්න ඔබේ අම්මා මෙන්න ඔබේ පුතා ඔබ මාව ජේසු අම්මට බාර දෙන්නේ. ඒක වෙනම අත්දැකීමක්. හැබැයි ඒක කරන්න ජේසු මැරිලා. ඒ දවසේදී එකල සියල්ලෝම බියපත් වී ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටි දෙවියන් වහන්සේ සිය සෙනග ගලවන්නට වැඩියසේකයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ දෙවනාස ගැන මේ පුවත මුළු ජුදෙහිද අවට පෙදෙස්වලද පැතිර ගියේය. මුළු ලෝකෙම දැනගනී එතකොට දෙවනාස ජීවමානයි කියලා. එනිසා ඔබගේ සිද්ධිය ඔබ මේ වෙලාවේ ලෝකෙම දකින ඔබ මැරිච්ච තැන ඔබ හඬා වැටිච්ච තැන ජේසුට ආයිති කරගන්න. ඔබගේ ගෙදර මැරිච්ච තැන අල්ලපු ගෙදර මැරිච්ච තැන නෙමෙයි වෙනස්. ඔබගේ මගේ ජීවිතයේ අරගලය වෙනස්. ඒ නිසා පොඩියට හිතන්න එපා ලොකුවට හිතන්න. ශුද්ධාත්මයන් තුල විශාලව දකින්න. ඒ යාඥාව තුල බලාපොරොත්තුවයි නැති කර ගන්න නැතුව ස්තුති කරමින් යාඥා කරන්න. ජේසු අත තියනවාමයි. එනිසා මගේ ආදරේ දුක දැනෙන වෙලාවේ ජේසුව ළඟින් අයිති කරගන්න. ඕනම අපේ එක එක වයස් මට්ටමින් එක එක තලවල මේ තැන දකින්න. සමහර ඔබගේ ණයබර හිතා ගන්න බෑ. මේ කාලේ ලංකාවේ ජීවත් වෙන එක තරහා ගන්න බෑ. හම්බ කරන දෙයින් ජීවත් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. හැබැයි මම ඔබට කියනවා. ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නන ඔබ එක වරුවක් බඩගින්න ඉන්නේ නැහැ. එක වේලක් බඩගින්න ඉන්නේ නැහැ. නැස්සේ අහස පළල හරි මන්නා දෙනවා. මතක තියාගන්න ඔබ අඬන කෙනෙක් වෙන්න බෑ.
ජීවත් වෙන්න. මොකද ඔබගේ ජීවිතය මේ ඔළුවට තේරෙන්නේ නැති වුණා ශුද්ධාත්මයන් තුළ සම්බන්ධ වුණායින් පස්සේ උන්වහන්සේට අම්බරලා දෙන්න පුළුවන්. හැබැයි ඔබ හම්බෙන්න පඩියෙන් ගිහිල්ලා බොනවනම් නැද්ද? බීලා ඩ්‍රෑම් එකක් දාලා ශුද්ධාත්මයන්ට කතා කරනවා. බලන් ඉන්න හම්බ වෙනකම්. තේරෙනවද? ඔබ පොලියට දිදී ශුද්ධාත්මයන්ගෙන් ඉල්ලනවා. හරිද? ඔබ කුඩු විකුණගෙන ශුද්ධාත්මයන් කියලා. ඒව හරියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න සත පහක් වංචා කරන්න එපා. සත පහක් වංචා කරන්න එපා. එක එක්කෙනාට ජීවිතේ බාල්දු කරන්න එපා. ස්වාමීන් වහන්සේගේ පුතෙක් දුවෙක් විදියට ඔබට දෙන ඕන කෙනෙකුට ස්තුති කරන්න. ඔබට දෙන ඕන කෙනෙකුට ස්තුති කරන්න. ජේසුගේ අතින් බාර ගන්න. ජේසුගේ අතින් බාර ගන්න. ඒ ජීවිතය හරි සුන්දරයි මගේ ප්‍රමාණය. අරගල වැඩි වෙන තරමට ජේසුව දැනෙන ප්‍රමාණය වැඩි. ඒතකොට මම හම්බ කරනව නෙමෙයි ස්වාමීන් වහන්සේ මාව බලා ගන්න විදිය. ඒ නිසා think big විශාලව දකින්න. මේක ඔබගේ ජීවිත ප්‍රැක්ටිස් එකක් කරන්න. වචනයට යන්න, බයිබලය කියවන්න, ජපමාලයේ ඉන්න, ශුද්ධාත්මයන්ට කතා කරන්න. ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ මහා පුදුම දේවල් කරනවා. හිතා ගන්න බැරි විදිහට දොරවල් අරිනවා. ඒ තුල තව ජේසුට ලං වෙන අත්දැකීමන් ජේසු අම්මගේ අත අරලගෙන මේ ගමන යමු. උන්වහන්සේ කඳුළු වෙන දෙවියන් වහන්සේ ඔබගේ අරගලේ ගාව නතර වෙලා ඔබට කර කියා ගන්න දෙයක් නැති යන උන්වහන්සේ මට අත තියෙනවාමයි කියන එක අතාගෙන විශ්වාස කරගෙන මැසිවිල්ල පැත්තක තියලා ඇදහිල්ල අයිති කරගෙන මැසිවිල්ල පැත්තක තියලා ඇදහිල්ල අයිති කරගෙන ගමන යන්න ස්වාමීන් වහන්සේගේ බලයේ ශක්තිය ලලා අපි යාඥා කරමු. ආමෙන්.